මානයකට යොමු කළ හෙළබසේ මහා ඇමිරිදු 40 වසරක ඇදුරු පළපුරුද්ද ලක්ෂ සංඛ්‍යාත උගතුන් දැයට උරුම කළ ලෝපතල නාමය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සඳහා අසහාය මහා ඇදුරු සම්ප්‍රාප්තිය 2021 වර්ෂයේ 10-11 වෙනි සඳහා ඔන්ලයින් පන්ති දැන් ආරම්භයි. සරසවි පේරාදෙණිය දේශ විදේශ සුපතල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක හිරත් ඇදුරුතුමන්ගෙන් ආසාවෙන් හෙළපස ඉගෙනීමට එක්වන්න. ලියාපදිංචි සඳහා 0719147 අංකයට නම පන්තිය සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. පරබසට වඩා හෙළබස ඉහළින් ඔසවා තැබීමට අත්නායකෙන් හිරත්. අයිබෝවන් අද පුතේ අපි 10 වසරේ පාඩමේදී මුලින්ම වෙනද වගේම සාහිත්‍ය පාඩමකින් පටන් ගන්නේ. අද මම උත්සාහ කරන්නේ මම දැන් දේශන දෙකක්ම උම්මග්ග ජාතකය ගැන කියලා දුන්නා. මම ප්‍රශ්නයකට පිළිතුරු ලියන හැටි මම ප්‍රශ්නේ කියලා ඒකේ උත්තරේ මමම ලියනවා. තරමක් හෙමින් මම කතා කරන්නම්. ඔබට පුළුවන් එතකොට ඒ ප්‍රශ්නයට මම දෙන පිළිතුර නිවිහැන හිල්ලේ ලියා ගන්න. මම අද දෙන ප්‍රශ්නය තමයි මහෝසද පඬිතුමාගේ ප්‍රඥාව සතරකන් මන්ත්‍රණයෙන් හෙළිදරව් වන්නේ කෙසේද? මහෝසද පඬිතුමාගේ සතරකන් මන්ත්‍රණයෙන් මහෝසද පඬිතුමාගේ ප්‍රඥාව විවරණය වන්නේ කෙසේද? ඕක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මම මීට කලින් මහෝසද පඬිතුමාගේ ප්‍රඥාව ගැන බොහෝ දේ ඒ කතාව දන්න සිංහලෙන් මම ඔබට කියලා දුන්නා. දැන් ඔබට මම තවත් දෙයක් කළා මේ දිනවල. ඒ තමයි මුළු උම්මග්ග ජාතකයේම පහේ පන්තියේ ළමයෙකුටත් තේරෙන තරම් සරල සිංහල භාෂාවෙන් මම නැවත ලිව්වා. තව මාසයක් විතර යන විට අපිට සරසවි ආයතනයෙන් මේ පොත ඔබට ලබා ගන්න පුළුවන්. මොකද මම ඒක අවධාරණය කරලා කිව්වේ උම්මග්ග ජාතකයේ හතරකම් මන්ත්‍රණයයි ධර්ම යුද්ධයයි මියුළු නුවර වටලෑමයි විතරයි ඔබට තියෙන්නේ. එතකොට මේ තුනෙන් විතරක් මහෝසදව අඳුරගන්න බෑ. අනික අපේ දරුවන්ට දැන් පුරුදු වෙලා තියෙන දේ තමයි ඒක අපෙත් වරදක් දරුවන්ගේ වරදක් විදිහට ගන්න බෑ. අපි නවකතාවක කෑල්ලක් දෙනවා. නාට්‍යයක කෑල්ලක් දෙනවා. ඉතින් මේ නාට්‍යයක කෑල්ල දීලා හැබැයි පෙරවදනේ දානවා අපි ඔබ හුණුවටේ කතාව බලන්න ඕන, කියවන්න ඕන. ඔබ උම්මග්ග ජාතකයේ කියවන්න ඕන කියලා පෙරවදනේ තියෙනවා මේ පෙළ පොතේ. ඒ සාමාන්‍යයෙන් අපේ ළමයින්ගේ වැඩේ තමයි විෂය නිර්දේශයට ඒ කෑල්ල නැත්තම් එයාලා ඒක අත ගන්නෙ නැහැ. ඒ හින්දා මම හිතුවා අඩුතරමින් දෙමව්පියන්ටවත් අවබෝධයක් ඇති වෙලා අර දන්න සිංහලෙන් උම්මග්ග ජාතකය මම ලියලා දුන්නම ඕනම දරුවෙකුට ඒක කියවලා මහා උම්මග්ග ජාතකය සරල හැබැයි ගැඹුරින් විග්‍රහ කරන කතාවක්. ඒකේ පොත ලබන මාසේ සරසවි අපේ ආයතනයට මං ගෙනල්ලා දෙනවා. එතකොට මගේ ප්‍රශ්නය අද මහෝසද පඬිතුමාගේ
ප්‍රඥාව සතරකන් මන්ත්‍රණයෙන් හෙළිදරව් වන්නේ කෙසේද? මෙන්න මම මේකට උත්තරේ ලියන හැටි. දැන් පුතාලා මේක මං හෙමින් කියන්නම්. ඒක ලියාගන්න. මේ සටහනක් ලියාගන්න දෙන්නේ පුතා. දැන් ඕනනම් මට සටහන නොදී කියාගෙනම යන්න පුළුවන්. හැබැයි දැනුම සමහරුන්ට ලැබෙන එක ක්‍රමයක් තමයි ඒ දැනුම ගුරුවරයා දෙනකොට ළමයා පෑනකින් ඒ දෙන දැනුම ලියන්න ඕන. ඒ ලිවීමෙන් මනස තුල ඒක තැම්පත් වෙනවා. ඇසීමෙන්ම මනස තුල තැම්පත් කරගන්න හැම ළමයෙකුට බෑ. අන්න ඒ හින්දායි මේ කුඩා සටහනක් ඔබට දෙන්නේ. හොඳයි අපි දැන් ලියමු. උම්මග්ග ජාතකය ලියවුනේම මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව කුළු ගන්වනු පිණිසය. මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව හොඳින්ම පෙනුනේ ඔහු මියුළු නුවරට ඒමට පෙර කුඩා අවදියේ ගම්මුන්ට කලකී උදව් උපකාර නිමිති කොටගෙනය. උදව් උපකාර නිමිති කොටගෙනය. උදව් උපකාර නිමිති කොටගෙනය. සතරකන් මන්ත්‍රණය යනු මහෞෂධ පඬිතුමා වේදේහ රජු ළඟට පැමිණීමෙන් සිදු කළ ප්‍රධානම කටයුත්තයි.
දැන් පුතේ මං ඡේදයක් බෙදනවා. දැන් පුතාලා පුරුදු වෙන්න ඕන ලිපියක් ලියනකොට තැන් තැන් වල හිස් තියන්න ඕන. දැන් ඔන්න පළවෙනි ඡේදය ඔතනින් මං නවත්තලා මං ඊළඟ ඡේදයක් පටන් ගන්නවා. එහෙම පුතේ ඡේදයක් ලියලා ඡේදයකට ඉඩ ඉතුරු කරන්නේ ඔයා ලියන පිළිතුර කවුරු හරි මිනිස්සෙක්නේ බලන්නේ පුතේ. එතකොට එයාට අකුරු ටික ඔක්කොම පෙළට තිබ්බොත් එයාට මේක කියවන්න හිතෙන්නේ නැහැ. ඇස් දෙක රිදෙනවා. ඒ හින්දා ඡේද කඩන්න ඕන පුතේ මේ පෑන අල්ලන් ඉන්නකොට අත රිදෙනවට නෙමෙයි. ඡේද කඩන්නේ බලන එක්කෙනාගේ ඇසට අපි ලියන ලියවිල්ල පහසු වෙන්නේ. ඔන්න ඒ හින්දායි පුතේ දැන් මේ ඡේදයක් මම බෙදන්නේ. දැන් ඔය අපේ ගොඩක් දරුවෝ දන්නේ නැති දෙයක් තමයි මේ ඡේද බෙදන්නේ මොකටද කියලා. දැන් මම පුතාලට මේ දේශනා කරනකොට පුතාලා හොඳට අහගෙන ඉන්න. මම වචන කතා කරන්නේ නැවති නැවති. මොකද මන් දන්නවා මං කියන දේ අහන අයට කන් තියෙන්නේ දෙකයිනේ. කන් අර අනන්තනන් නාගරාජයාට වගේ කන් ගොඩක් තිබ්බනම් මට වචන ලක්ෂයක් කියන්න පුළුවන්. ඒ වැඩක් නැහැ. එහෙනම් මං කතා කරන්නේ හිත හිතා වගේ ඕගොල්ලන්ට පේන. අන්න ඒ වගේ පුතේ ලියනකොටත් බලන අයගේ ඇස් ගැන කල්පනා කරන්න ඕන. අපි ඡේද බෙදන්නේ එතකොට පුතේ අත රිදෙනවට නෙමෙයි. හුඟක් අය හිතන්නේ ඡේද බෙදන්නේ ලියපු එකනාගේ අත රිදිලා. මෙන්න වෙන ඡේදයක් ලියලා. ඒකට නෙවෙයි ඡේද බෙදන්නේ එක කරුණකට ඡේදයයි. ඔන්න එහෙනම් අපේ දෙවෙනි ඡේදය. මහෞෂධ පඬිතුමා මියුළු නුවර බාරගත් පසු ඔහු දඹදිව පුරා රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක කළේය. රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක කළේය. ඕනෑම ප්‍රඥාවන්ත පාලකයෙක් තමන්ගේ රාජ්‍ය පමණක් නොව පිටස්තර රාජ්‍යවලටද ඔත්තුකරුවන් යැවිය යුතුය. ඔත්තුකරුවන් යැවිය යුතුය. අද ඇමරිකාවේ CIA
CIA රහස් ඔත්තු සේවය රහස් ඔත්තු සේවය ක්‍රියාත්මකයි රහස් ඔත්තු සේවය ක්‍රියාත්මකයි. ඔවුන් කවුරුන්දැයි අපි නොදනිමු. ඔවුන් කවුරුන්දැයි අපි නොදනිමු. ඔවුන් කවුරුන්දැයි අපි නොදනිමු. ඇතැම් විට ඒ ඔත්තුකාරයා පාර්ලිමේන්තුව තුල වුවද සිටිය හැකිය. එසේත් නැත්නම් උගතෙකු ලෙසද සිටින්නට පුළුවන්. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ලංකාව තුලද ක්‍රියාත්මකයි. රෝ ඔත්තු සේවය ලංකාව තුලද ක්‍රියාත්මකයි. අපේ රටේ සිදුවන වැඩවර්ජන පෙළපාලි ඕනෑම දෙයක් එය සිදුවී විනාඩි 15ක් යෑමට පෙර CIA සංවිධානයටත් රෝ ඔත්තු සේවයටත් වාර්තාවේ රෝ ඔත්තු සේවයටත් වාර්තාවේ මහෝෂධ දඹදිව පුරා අභිරහස් ලෙස ඔත්තුකරුවන් එකතු කළේය. ඒ ඔත්තුකරුවෝ
ඒ රටේ සිදුවන හැම සිදුවීමක්ම මහෞෂධ පඬිතුමාට වාර්තා කළෝය. එහි තේරුම මහෞෂධ පඬිතුමා රාජ්‍යතාන්ත්‍රික ඥානයෙන් ඉහළම තැනක සිටියා යන්නයි. ඉහළම තැනක සිටියා යන්නයි. ඒ රාජ්‍යවල සිදුවන සියලු රහස් මහෞෂධ දූතයන්ගෙන් ඔත්තුකරුවන්ගෙන් ලබා ගත්තේය. ඔන්න පුතේ තව ඡේදයක් අපි දැන් බෙදනවා. දැන් ඡේද බෙදන්නේ පුතාලගේ අතර දෙන හින්දාවත් මගේ කට රිදෙන හින්දාවත් නෙමෙයි. දැන් මට හිතෙනවා මේක බලන එක්කෙනාගේ ඇහැට ඔගොල්ලෝ ලියන නිල් පාට කළු පාට අකුරු එයාගේ ඇහැ රිදවයි. ඒ හින්දා මම ඔන්න තුන්වෙනි ඡේදයට යනවා. මහෞෂධ පඬිතුමා ළඟ ඊතා සූර ගිරාපෝතකයෙක් සිටියේය. දඹදිව සියලුම රාජ්‍යවල ඔත්තු සොය සොයා මේ ගිරවා සංචාරය කළේය. දිනක් චූලනී බ්‍රහ්මදත්ත රජු කේවට්ට පඬිතුමාත් රැගෙන
කේවට්ට පඬිතුමාත් රැගෙන උද්‍යානය ඇතුළට යමින් සිටින බව දැක්කේය. මෙහි රහසක් ඇතැයි ගිරවාට වැටහුණි. ගිරවා පියාඹා ගොස් සල්ගසේ අත්තක වාඩි වී සිටියේය. කේවට්ට බමුණා චූලනී බ්‍රහ්මදත්ත රජුට කන පාත් කරන්නැයි කියා. කන එතකොට මුරුදජන යන්න කන පාත් කරන්නැයි කියා මේ රහස අප දෙන්නා පමණක් දැනගත යුතුයයි කියා අප දෙන්නා පමණක් දැනගත යුතුයයි කියා රහසක් කිව්වේය. ඔහු පැවසුවේ දඹදිව හැම රාජ්‍යයක්ම වටලා යටත් කරගත යුතු බවයි. එසේ යටත් කොට
එසේ යටත් කොට ඒ අය එකතු කරවා වස මිශ්‍ර කර විකිණීමට කෑමට දීමට කේවට්ට සැලසුම් කළේය. කේවට්ට සැලසුම් කළේය. මේ රහස ගිරවා අසා සිටියේය. කිසියම් ශබ්දයක් නැගූ ගිරවා කේවට්ටත් චූලනී රජුත් කට ඇරගෙන උඩ බලා සිටින තෙක් නිහඬව සිටියේය. කේවට්ට ඇදුරුතුමා උඩ බලන විටම ගිරවා කේවට්ටගේ හිසටත් කටටත් වර්චස් කොට පලා ගියේය. ඔහු කෙලින්ම පැමිණියේ මියුළු නුවරටයි. කෙලින්ම පැමිණියේ මියුළු නුවරටයි. ගිරවා මේ රහස කේවට්ට පඬිතුමාට හෙළිදරව් කළේය.
කේවට්ට පඬිතුමාට හෙළිදරව් කළේ. මේ යෝජනාවට චූලනී බ්‍රහ්මදත්ත රජු එකඟ වූවා දැයි මහෞෂධ ගුරුතුමාගෙන් ප්‍රශ්න කළේ. මේ අභිරහස මහෞෂධත් කේවට්ට පඬිතුමාත් දැනන් සිටියෝය. මේ පණිවිඩය ලියා තිබූ අකුරු තොරතුරු ගිරවාගෙන මහෞෂධ පඬිතුමා අසාගත්තේය. මේ කිසිම රහසක් මහෞෂධ වේදේහ රජුට දැන්වූයේ නැත. ඊට හේතුව වූයේ එබඳු රහසක්වත් රැකතබා ගැනීමට වේදේහ රජුට නොපුළුවන් නිසාය.
ඔන්න දැන් මම මෙතෙන්ට එනකල් කියපු ටික නැවතුණානේ? පුළුවන් නේ. දැන් මම පුතාලට ලියන්න දුන්නේ අර මහෞෂධගේ ප්‍රඥාව හතරකම් මන්ත්‍රණයෙන් පේන්නේ කොහොමද? දැන් මම ඔය ලියපු සටහනෙන් කෙටි කරලා මම දුන්නේ ඒ කෙටි සටහන තව ටිකක් හිතින් වවා ගන්න පුතාලා දැනගන්න ඕන. මම ඒ අදහස නැවත සම්පූර්ණ කරලා මම ඊළඟ පාඩමට යනවා. ඒ කිව්වේ මම ලිව්වේ එක ඔය උත්තරයේ අත්සේ තියෙන එක මහෞෂධගේ ප්‍රඥාව හොඳටම පේන්නේ ඔහු මියුළුනුවරට එන්න කලින් ඔහු ළමා කාලයේ කරපු වික්‍රමාන්විත ක්‍රියා. ඒ කියන්නේ අර ෂර්ලොක් හෝම්ස් වගේ අති විශිෂ්ට රහස් ඔත්තුකාරයෙක් විදියට තමයි එයා වැඩ කළේ. ඊළඟට දෙවනුව මියුළුනුවර රජුරෝ එවපු දැනුම් දීම් වලට ප්‍රශ්නවලට මහෞෂධ දුන්නු උත්තර මේ සතරකම් මන්ත්‍රණයේ තියෙන්නේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය ගැන කතාවක්. ඒක තමයි පුතේ මම දැන් ඔය ලිව්වේ. අද මේ ඇමරිකන් CIA එක මේ ලංකාවේ සමහර විට මම CIA ඔත්තුකාරයෙක්ද දන්නේ නැහැ. මෙහි තියෙන කේලම් ටික ඇමරිකාවට විකුණන. නැත්තම් පාර්ලිමේන්තු ඇමතියෙක් මන්ත්‍රියෙක් වෙන්නත් පුළුවන් රහස් ඔත්තු සේවයේ ඉන්න. හින්දා හොයන්න බෑ රහස් ඔත්තුකාරයා කවුද. මෙහි ඉන්නේ ලංකාවට දැඩිව ආදරය කරනවා වගේ. ඔත්තු ඔක්කොම අරහෙට යන. ඇමරිකන් ඩොලර් වලට. රෝත්තු සේවයේ ඉන්දියාව මෙහෙ ඉන්නවා. ඒගොල්ලෝ මෙහෙ කේලම් ඉන්දියාවට කියනවා. ඉතින් මම පුතේ ඔය පිළිතුරේ ලිව්වේ ඒ මේ 2021 ක්‍රියාත්මක කරන ඔය රහස් ඔත්තු සේවයට සම්බන්ධ දේ මේ මහෞෂධ පඬිතුමා එදා කළා. අන්න ඒක තමයි ඔය සතරකම් මන්ත්‍රණයෙන් පේන්නේ. ඔන්න මම දැන් සංක්ෂිප්තව ලියන්නත් දුන්නා කියලාත් දුන්නා. දැන් අද මම කතා කරන්න යන්නේ අපිට ඊළඟට තියෙන්නේ මේකේ ධර්ම යුද්ධය කියන පාඩම. ධර්ම යුද්ධය. මේ ධර්ම යුද්ධය කියලා කියන්නේ මහෞෂධ පඬිතුමා ඔය හතරකන් මන්ත්‍රණයෙන් පස්සේ ඔහු මියුළුනුවර අල්ලගන්න බැරි වුණා. මොකද හතරකම් මන්ත්‍රණේ ඊළඟට තිබුණේ මහෞෂධ සූර ලෙස අර චූලනී බ්‍රහ්මදත්තගේ සේනා රවට්ටලා පරද්දලා එලවා දැම්ම හැටි. ඊළඟට තියෙන්නේ පුතේ ධර්ම යුද්ධය. ධර්ම යුද්ධය කියන එකේ තේරුම ආයුධ වලින් ගහලා බැලුවා කේවට්ට හරි ගියේ නැහැ. දර කපලා බැලුවා කේවට්ට හරි ගියේ නැහැ. ජල මාර්ග අවහිර කරලා බැලුවා කේවට්ට හරි ගියේ නැහැ. අවසානයේදී මේගොල්ලන්ට කරගන්න දෙයක් නැතිව මේ අන්තිම උපාය කේවට්ට කල්පනා කළා මොකක් හරි වෙන උපායක් දාන්න ඕන මහෞෂධ ඉන්න මියුළුනුවර අල්ලගන්න. ඉතින් ඔහු කලේ
කේවට්ට චූලනී බ්‍රහ්මදත්තට යෝජනා කළා මේ මම වයසින් වැඩුමල්. ඔය මහෞෂධ මට වඩා බාලයි. ඒ හින්දා අපි ධර්ම යුද්ධයක් කරමු. එතකොට චූලනී බ්‍රහ්මදත්ත ඇහුවා මොකද්ද ධර්ම යුද්ධය කියන්නේ? එයා කිව්වා ධර්ම යුද්ධය කියලා කියන්නේ පඬිවරු දෙන්න පිට්ටනිය මැදට එනවා. ඇවිල්ලා වැඩිමල් එක්කෙනාට බාල එක්කෙනා වඳිනවා. ඉතින් මමනේ වැඩිමල් අනිවාර්යෙන්ම මහෝසද මට වඳිනවාමයි. එතකොට අපි කෑ ගහලා දැනුම් දෙනවා මහෝසද පරාදයි. කේවට්ට ඇදුරුතුමාට දන නමා වැන්දා. මේක කල්පනා කරපු චූලනී බ්‍රහ්මදත්ත හිතනවා මේක නම් හොඳ සැලැස්මක්. එහෙමනම් ඒක කරමු. ඔන්න දැන් කේවට්ට පණිවිඩේ යවුවා අපි ධර්ම යුද්ධයක් කරනවා කියලා. මේ පැත්තෙන් චූලනී බ්‍රහ්මදත්තගේ කේවට්ට ලෑස්ති වෙනවා ධර්ම යුද්ධෙට. අර පැත්තෙන් මහෝෂධ කල්පනා කරනවා මොකද්ද මේ ධර්ම යුද්ධය? ඔන්න එතකොට මහෝෂධට දැනෙනවා මේ ධර්ම යුද්ධය කියලා කරන්න හදන්නේ අපි දෙන්න පිට්ටනිය මැද්දට ගෙනල්ලා මංලවා කේවට්ටට වන්දවලා දෙපැත්තේ ඉන හමුදාවට අඟවන්න මහෝසද පරාදයි කේවට්ටට වැන්දා. මහෝසද කියනවා හරි ඒකත් කරමු. මෙයා රජුරෝ ළඟට ගිහිල්ලා කියනවා රජතුමනි මට ඔබතුමාගේ ඔය අෂ්ටවංක මාණික්‍ය දෙන්න. රජුරහන ඒ මොකටද? නෑ මට පොඩි වැඩකට ඕක ඕන වෙනවා. ඒක ඔන්න මහෝසද පඬිතුමා ගන්නවා. දැන් හතර වටේ දඹදිව සියලු රජවරු රැස් වෙලා උස් අසුන්වල ගස් උඩ හැම තැනම නැගලා බලාගෙන ඉන්නවා කුමකින් කුමක් වේද? මහෝසද කේවට්ටට වඳීද? කේවට්ට මහෝසදට වඳීද? මහෝසද පිට්ටනිය මැද්දට යනවා. හැබැයි මහෝසදයි කේවට්ටයි කතා කරන කිසි දෙයක් අර මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. අද වගේ කැමරා තිබ්බෙත් නැහැනේ පුතා. නැත්තම් කැමරා ටිකක් තිබ්බනම් අපි ඔය ක්‍රිකට් මැච් එක බලද්දී ඔය විකට් කීපර් කියනවා පවා අපිට ඇහෙනවනේ. සමහරට අපි මේ සුද්ද ගොඩාක් බලන මැච් එකේ සිංහලයෝ ඵලයන් වරෙන් කියලා කෑ ගහනවා. මේ මව්බසනේ. එතකොට අපිට දැනෙනවා මුන් ඇමරිකාවේ හිටියත් මේ දැන් එංගලන්තේ හිටියත් මේ අපේ ටීම් එක තමයි මේ කෑ ගහන්නේ. දැන් මහෝසදයි කේවට්ටයි කියන දේ කාටවත් ඇහෙන්නේ නැහැ. හරියටම ওই විකට් තියනවා වගේ තැනකට එනවා දෙන්න. දෙන්න දැන් දෙපැත්තේ හිටගෙන ඉන්නවා. මහෝසද අෂ්ටවංක මාණික්‍ය අතට ගන්න. අරගෙන කේවට්ට පඬිතුමාට ඒක පෙන්නලා කියනවා මේ මෙච්චර මේ අපි දෙන්න හම්බුණා. මට මේ තෑග්ගක් දෙන්නත් බැරි වුණානේ. මම මේ වටිනා මාණික්කයක් ගෙනාවා ඔබතුමාට දෙන්න. මේ මණික දැක්ක ගමන් කේවට්ටට මුලැමැද අග අමතක වෙනවා. ඔව් හිතුවා ඇත්තටම මට මණික දෙන්න වෙන්නේ නැති එන්නේ නැත්තේ. අත මෙහෙම දික් කරගෙන මහෞෂධ කේවට්ටට කියන එන්න මේක ගන්න. දැන් දෙන්න ලං වෙනවා. දැන් මිනිස්සු වටපිටාවේ නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා කුමකින් කුමක් වේද? මහෞෂධ කරන්නේ ළඟට එන්න ඇරලා මණික අතාරින. අතෑරපු ගමන් කේවට්ටට ඉන්න ඉරියව්ව අමතක වෙනවා. ඔහුට පේන්නේ මණික් ගල විතරයි. වෙන මොකුත් පේන්නේ නැහැ. ඇත්තෙම පුතේ මේක හරි මනෝවිද්‍යාත්මක රහසක්. වරක් එක හොරෙක් වීදුරු අල්මාරියක් ඇතුලේ තිබුණු රත්තරන් වලලු ටික වීදුරු කඩලා
පැහැරගත්තා. උසාවියෙන් ඇහුවා නඩුකාරයා මේ වීදුරු තියනවා දැක්කේ නැද්ද කියලා. එයා කියනවා වීදුරු දැක්කේ නැහැ මාළේ විතරයි දැක්කේ. ඉතින් මට අමතක වුණා මං හැකි වෙර යොදලා මම හිතුවේ වීදුරු කඩන්න නෙවෙයි මාළේ ගන්න. වීදුරුව කැඩුනා අත කැපුණා. ඒ කියන්නේ මේ මුදල් කොච්චර බලය ධනය වැදගත්ද කිව්වොත් එහෙම වෙලාවක අපිට අහුවෙයිද CCTV කැමරා තියෙනවද පේන්නේ නැහැ. කේවට්ට එක පාරට පැනලා කකුල් දෙක ළඟ තිබ්බේ මැණික්ගල. කේවට්ට පැනලා ගණ්ඩ හදනකොට මහෝසද හයියෙන් කෑ ගැහුවා එපා මට වඳින්න මම බාලයි. ඔබතුමා මොකටද මේ මට වඳින්නේ කියලා කේවට්ටගේ බෙල්ලෙන් අල්ලන් ඉලුවා තනකොළ ගොඩේ හොම්බ කේවට්ටගේ. මිනිස්සු අප්පුඩි ගහන්න පටන් ගත්තා. අපි ඉවරයි කේවට්ටයා අන්න බොලේ මහෝසදයට වැන්ද කියලා. ඊට පස්සේ මහෝසද ජයග්‍රාහීව එළියට එනවා. කේවට්ට ලේ පෙරාගෙන දුවනවා. ඔහු දුවන්නේ තමන්ගේ සේනාව නවත්ත ගන්න. එයා කෑ ගහනවා මම වැන්දේ නෑ. මේ වඳිනව් මේ හොම්බ තලාගෙන වඳිනවද? මේ ලේ ඒක මගේ බෙල්ල මිරිකලා මම රැවට්ටුවා. මං රැවටුණා. දුවන්න එපා කියලා මේ ඔක්කොම සෙනග ආපහු ගෙන්න ගත්තා. ගෙන්නගෙන රැස් කළා ඊළඟට වෙන්න තියෙන දේ ගැන ධර්ම යුද්ධයේ අවසානයේ චුලනි බ්‍රහ්මදත්තත් කේවට්ට ඇදුරුතුමාත් සෙසු ඇමතිවරුත් සාකච්ඡා කරන්න ගත්තා. දැන් මේක පුතේ මේ ධර්ම යුද්ධය කියන එක අස්සෙත් මහෝසදගේ ප්‍රඥාව තියෙනවා. මොකද මේ මහෝසද වයසක බමුණෙක්ව තමන් පාමුලට ගෙන්නලා ලෝභය ඇති කරලා කේවට්ට තුල මණිකක් පෙන්නලා ඒ මහලු මිනිහව රැවට්ටුවා. ඒක හරි වැදගත් තේරුමක් තියෙනවා පුතා. ඒක හිතේ තියාගන්න කල්පනාවේ තියාගන්න මේ වයසක මිනිස්සු පුතේ රවට්ටන්න හරි ලේසි. මොකද වයසක අය දන්නවා දැන් මට 70යි මට දැන් 65යි තව මං ඉන්නේ ටිකයි. ඉතින් එයාලා හම්බ කරන්නමයි හදන්නේ. දැන් තරුණයෙක් දේශපාලන නායකයෙක් වුණොත් එයා දන්නවා මට තා ගොඩාක් කල් ඉන්න තියෙනවා. එහෙනම් මං එහෙම හම්බ කරන්න හොඳ නැහැ. එහෙනම් මං ටික ටික වැඩත් කර කර හම්බ කරන්න ඕන. ඔහුත් හම්බ කරනවා පුතේ. ඔහු නිකම්ම ඉන්නේ හැබැයි මහලු දැන් අපේ රටේ දේශපාලනයේ ඉන්නේ ඔක්කොම පුතේ විශ්‍රාමික සහ මේ වලවල් පේන සුදු කොඩි පේන අය. ඉතින් ඒගොල්ලෝ පුතේ මණිකක් පෙන්නුවොත් පැන්න ගමන් බදා ගන්න. එතකොට අපේ මහෝසද ඒකෙන් තමයි වැඩ ගත්තේ. මෙතන වැරදිලාවත් පුතේ කේවට්ටයා කොල්ලෙක් වුණා නම් මහෝසදට දිනන්න බෑ. ඒකයි මහෝසදගේ ප්‍රඥාව කියන්නේ. මණික් ගලකින් අල්ලන්න පුළුවන් පුතේ කේවට්ට වගේ අය විතරයි. මෙතන තරුණයෙක් හිටියානම් ඔහු මණික් ගල ගණන් ගන්නෑ. ඔහු රවට්ටන්න වෙන දෙයක් ඕන වෙනවා. ඒ හින්දා පුතේ මේ ධර්ම යුද්ධය කියලා කියන්නේ ඒකත් අර කලින් මං උත්තරේදි කිව්ව දෙයම කෑල්ලක්. හැම එකකින්ම මහෝසද ශරීරේ වයස ඉක්මවා ගිය දේශපාලන රාජ්‍ය තාන්ත්‍රික ඥානයක් තිබ්බා. ඇත්තෙන්ම මේ ධර්ම යුද්ධය කියන කොටස එක පැත්තකින් මහෝසද කේවට්ට පඬිතුමා මේකට ධර්ම කෑල්ල දාපු එක ගැනත් හිතේ තියාගන්න මම සටහනට ඒක දෙන්නම් ඊළඟ දවසේ. දැන් ධර්ම කියන්නේ පුතේ නිකන් බණ වගේනේ. එතකොට මහෝසදට ධර්ම කෑල්ල ඉස්සරහට දාගෙන එනකොට මහෝසද රැවටෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුතේ ඕනම රටක
දැන් ඔබ දන්නවනේ අශෝක රජුරු ඉන්දියාවේ. ඔහු කාලිංගය ලේ විලක් කළා. කරලා 98ක් සහෝදරයෝ මැරුවා. හැබැයි අවසානයේ ඔහු මොකද්ද කළේ? ඔහු බුද්ධාගමට ආවා. ඉන්දියාවේ පුතේ අශෝක නොගිය තැනක් නැහැ. හැම තැනකටම අශෝක ගිහිල්ලා ස්මාරක හැදුවා. හදලා අශෝක ධර්මය වගේ එකක් පැතිරේ. අවසානයේදී අශෝක දිනුවේ කාලිංග යුද්ධෙන් නෙවෙයි ධර්මයෙන්. ඒ ඉන්දියාවනේ දැන් අපේ අරාබි රටවල් දිනන්නේ පුතේ ඒගොල්ලන්ගේ කූරානේ. දැන් ලංකාවේ තියෙන බුදුදහම. ලංකාවේ බුද්ධාගමට කවුරු හරි පාලකයෙක් ගැහුවොත් ඒ පාලකයාගේ පක්ෂෙම ඉවර වෙනවා. අනික අපි හොඳටම දන්නවා අපිට සමහර භික්ෂුන් වහන්සේලා ගැන පන්සල් ගැන අපිට සැකයි. හැබැයි අපි පන්සලට ගහනවට කැමති නැහැ. මොකද අපේ ඔළුවේ තියෙන පන්සලේ හාමුදුරුවෝ නේ බුදුහාමුදුරුවෝ. ඉතින් ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ රාජ්‍යයක්. අබෞද්ධ කිසිවෙක් මේ ලංකාවේ ඉඳලා නැහැ. ඉතින් යන්න ඒකත් මතක තියාගන්න මේ ධර්ම යුද්ධය කියන වචනෙට ධර්ම කෑල්ල ගත්තේ ඇයි? ඒ වචනේ දැම්මේ කේවට්ට. මහෞෂධ ඒ ධර්මයෙන් එන පුද්ගලයා මණිකක් පෙන්නලා රවට්ටලා පරාජයට පත් කළා. ඒකත් එතකොට මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව නිරූපණය කරන වැදගත් තැනක් බවට මතක තියාගන්න. එතකොට කලින් කතා කරපු සටහනට දුන්නු මහෞෂධගේ ප්‍රඥාව තාම සටහනක් නොදුන්නු මේ ධර්ම යුද්ධයේ අස්සෙත් තියෙනවා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මියුළු නුවර වටලලා ඉවර වුණාම මේ සිද්ධියෙන් පස්සේ කොයි විදියටද කතාව ගලාගෙන යන්නේ කියන එක. ඒ හින්දා පුතාලා පිළිතුරක් ලියනකොට පුතේ මහෞෂධගේ ළමා කාලේ ගැනත් හිතේ තියාගන්න. මම මෙහෙම කිව්වේ මේ ගොඩක් පුතාලා උත්තර ලියන විදිය වැරද්දක් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් අපේ ටියුෂන් කරනකොට පුතේ අපි මේ ඒකට සම්බන්ධ පොතක් දෙනවනේ. දැන් මේක පොතක්. දැන් මගේ පොතේ නම් පුතේ මේ පොත පටන් ගන්නෙම මේ පොත පුතාලා ළඟ තියෙනවා. පටන් ගන්නෙම මාතෘකාවෙන්. ඒ කියන්නේ භාෂාව ප්‍රායෝගික ව්‍යාකරණය කියලාමයි පටන් ගන්නේ. මම මේකේ පුතේ භාෂාවේ ඉතිහාසය ගැන මොකුත් ලිව්වේ නැහැ. ඇයි ලිව්වේ නැත්තේ? පුතේ ලංකාවේ සාමාන්‍ය පෙළ ලියන ළමයි උම්මග්ග ජාතකයට ਵਿਚාරයක් ලියන්න කිව්ව ගමන් ලියන්නේ පුතේ 550 ජාතක පොත කුරුණෑගල්පුර යුගයේදී ලියන ලදී. එය 550ම ජාතක පොතේ නැත. දන්න ටික ඔක්කොම ලියනවා. ඒ ළමයා හිතන්නේ උම්මග්ග ජාතකයේ ਵਿਚාරය කරනවා කියලා කියන්නේ අර අපේ ටියුෂන් ගුරුවරුයි හැඳින්වීමක් දෙනවනේ. ඒක නැවත ලියනවා. පුතේ ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක ඔයාලට නිකන් දැනගන්න කාරණාවක් විතර. ඒක ලියන්න එපා උත්තරේට. දැන් මං ලියපු උත්තරේ දිහා බලන්න. මං ලිව්වද උම්මග්ග ජාතකේ පටන් ගත්තේ කුරුණෑගල්පුර යුගයේ? ඒක ලිව්වේ නැහැ. මං කෙලින්ම ප්‍රශ්නෙට බැස්සා මහෞෂධගේ ප්‍රඥාව කොහොමද හතරකම් මන්ත්‍රණයෙන් පිළිබිඹු වෙන්නේ? අන්න එහෙම රස විඳිනවා කියලා කියන්නේ කතෘ ගැන ලියන එකවත් කතෘගේ වෙනත් පොත් ගැන ලියන එකවත් නෙවෙයි. මොකද මම මේ ඔබේ විෂය ධාරාවට ඇවිල්ලා ටික දවසකින්ම මම අපේ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර බලන ගුරුවරුත් ඔක්කොම සාකච්ඡා කළා. මට දැනෙච්ච දේ තමයි ළමයි සාහිත්‍ය ਵਿਚාරය කියලා ලියන්නේ පොතේ ඉතිහාසය.
ඒක නෙවෙයි පුතේ සාහිත්‍ය විචාරය. ඒක ඇවිල්ලා ගුරුවරු ඒ කතාව අඳුන්වලා දෙන්න කියන දේ. ඒව ලියන්න එපා. හැබැයි සතරකම් මන්ත්‍රණය ගැන ලියනකොට ඔබට අර අම්මා බෙදාගන්න හුණු වටේ කතාව ඉන් එකක් දැම්මට ලකුණු ලැබෙනවා. මොකද එතකොට ලකුණු වැඩියෙන් ලැබෙනවා. මේ ළමයා සිලබස් එකට උඩින් කරුණු අරන් කියලා. හැබැයි ඔබ මේකේ ලියන්න එපා. උම්මගේ ජාතකයේ ලිව්වේ කවුද? කොයි කාලෙද මේක සිංහලයට පරිවර්තනය වුණේ? මේකේ ජාතක කතා 550ක්ම නැත. ඒව ලියන්න එපා පුතේ. ඒව ਵਿਚාරය නෙමෙයි. ඒක පුතාලා අල්ලා ගන්න ගුරුවරු මුලින්ම කියන දේ. ඒකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ප්‍රශ්න අහන්නේ ඉලක්කගත කාරණාවලට. ඕකේ සටහන් මම ඊළඟ දවසේදී ඔබට කොටස් කරලා ප්‍රශ්නයකට උත්තර තියෙන විදියට දෙනවා. අද මං කියපු දේත් මනසේ තියාගෙන එදා සටහන දෙනකොටත් මම මේක නැවත ටිකක් මතක් කරලායි දෙන්නේ. ඉතින් අමතක වෙන එකක් නැහැ. එවනම් අපි දැන් අපේ ව්‍යාකරණ කොටසට යමු. එනම් පුතේ අපි දැන් මේ ව්‍යාකරණ පාඩමට තමයි යොමු වෙන්නේ. මේකෙදි මම මෙන්න මේ පොත පුතාලට දුන්නා. දැන් ඒකේ පෙළ මම පුතාලට කියලා දෙන්න ඕන. දැන් මේකේ මම ලියනවා මෙහෙම. වාක්‍ය ලිවීමේදී වාක්‍යක ඊටාම වැදගත් පුද්ගලයා එහි ක්‍රියාව කරන තැනැත්තාය. ඕනෑම වාක්‍යක ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට එම ක්‍රියාව කළ තැනැත්තා කවුදයි කියා හොයාගත හැකිය. අප පළමුවෙන් ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට ක්‍රියාව කළ පුද්ගලයා ඒක වචන නම් එය වෙනම ඉගෙන ගත යුතු නැත. මතකද පුතේ මම මගේ දේශනවලදී කිව්වා වාක්‍යවල ඕන වෙන්නේ වරදින්නේ බහුවචන විතරයි. ඒකට හේතුව තමයි දැන් ළමයා කියන ඒක වචන පදයට වෙන වචනයක් නැහැ. හැබැයි මිනිස්සු කියන බහුවචන පදයට මිනිසුන් කියලා පදයකුත් තියෙනවා. ඒ හින්දා අපිට කවුරු හරි ගුරුවරයෙක්ම උගන්වන්න ඕන බහුවචන ටික. ඒක වචන වාක්‍ය පුතේ කවුරුත් වරද්දන්නේ නැහැ. මෙන්න බලන්නකෝ මම දුන්නු නිදර්ශන. ළමයා ගීයක් ගයයි. දැන් ඕක කවුරුත් වරද්දන්නේ නැහැ පුතේ. ළමයා කියන එකට වෙන වචනයක් නැහැ. දැරිය කතාවක් කියයි. ඒක උගන්වන්න ඕනේ නැහැ. අම්මා පොතක් කියවයි. ඒකටත් වරදින්නේ නැහැ. අම්මට වෙන රූපයක් ඔතන නැහැ. නංගි රචනාවක් ලියයි. ඒකත් උගන්වන්න ඕන නැහැ. ගොවියා බත් කයි. ඒක උගන්වන්න ඕනත් නැහැ. මී හරකා කුඹුර හායි. මී හරකාට වෙන වචනයක් නැහැ. නාගයා හුඹහේ සිටි. නාගයාට වෙන වචනයක් නැහැ. ඒක වචනනේ. නාගයන් තියෙන්නේ බහුවචනේ. ලේඛකයා පොතක් ලියයි. ඒක වරදින්නත් නැහැ. ඒකට උගන්වන්න ඕන නැහැ. පාඨකයා පොත් බලයි. පාඨකයා පොත් බලනවා. ඉතින් මේ එකකටවත් පුතේ උගන්වන්න ඕන නැහැ. මේවා වරද්දන්නේ නැහැ. ඊළඟට මම කැමති පුතාලට කියන්න මම ওই උදාහරණෙට දීපු නිදර්ශන ටිකක් බලන්න. ළමයා ගීයක් ගයනවා. දැරිය කතාවක් කියයි. අම්මා පොතක් කියවයි. නංගි රචනාවක් ලියයි. ගොවියා බත් කයි. මීහරකා කුඹුර හායි. නාගයා හුඹහේ සිටි. ලේඛකයා පොතක් ලියයි. පාඨකයා පොත බලයි. පුතේ මං හිතා මතාම මේ වාක්‍ය ටික හැදුවේ සාම්ප්‍රදායික ව්‍යාකරණ ක්‍රමයට නෙවෙයි. දැන් මේකේ මම ගොවියා බත් කයි කියලානේ දැම්මේ පුතේ.
දැන් සාම්ප්‍රදායික ව්‍යාකරණ කරුවා මේකට දාන්නේ ගොවියා කුඹුර කොටයි. මං ඒක අයින් කළා. ඇයි ගොවියට බත් කන්න බැරිද? අනික ළමයා ගීයක් ගයයි. ඒ කියන්නේ ළමයාගේ හැකියාවක් මන් දැම්මේ. දැරිය කතාවක් කියයි. ඒක දැරියගේ හැකියාවක්, කතාවක්. අම්මා පොතක් කියවයි. දැන් සාම්ප්‍රදායික ව්‍යාකරණ ගුරුවරයා මෙතෙන්ට දාන්නේ අම්මා බත්තුයයි, අම්මා රෙදි හොදයි, අම්මා නංගී නාවයි. ඇයි අම්මා ඊට වඩා උසස් තැනක තියන්න බැරිද? මං අම්මා පොතක් කියවනවා කියලා දැම්මා. ඊළඟට නංගි රචනාවක් ලියනවා. ලේඛකයා පොතක් ලියනවා. පාඨකයා පොත බලනවා. එද මම මේ මගේ අහගෙන ඉන්න ගුරු භවතුන්ටත් මං ඉල්ලා සිටින්නේ ව්‍යාකරණ වාක්‍ය අලුතෙන් හදලා දෙන්න ළමයින්ට. අර හැමදාම දාන වාක්‍ය දාන්න එපා. ගොවියා කුඹුර කොටයි, වැද්දා මුවන් මරයි, ඒව දාන්න එපා. අලුතෙන් වාක්‍ය හදලා දෙන්න. අනික මගේ මේ දේශන ගුරුවරු අහන් ඉන්න බව මම දන්නවා. දැන් ගිය සතියේ මම වාක්‍ය ලියනකොට මේ බෝඩ් එකේ මගේ අතින් ඔයන්න ලියවෙලා නැහැ වැරදීමකින්. ඉතින් අපේ ගුරුතුමියක් මේ අපේ ගිහාන් අපේ ආයතන බාර මේ ගිහාන්ට දැනුම් දීලා තිබුණා. මෙන්න මෙහෙම එකක් අත්තනායක සර්ට වැරදුනා කියලා. ඇත්තටම ඉතින් ඒක වැරදීමක්. හැබැයි ඒක මං දෙවෙනි පාර පුනරීක්ෂණයටයි දැම්මේ. පළවෙනි පාර මම බෝඩ් එකේ අකුරු ටික ඔක්කොම ලිව්වා. සමහර විට මම මේ කණ්ණාඩි නොපැළඳ තමයි බෝඩ් එක පාවිච්චි කළේ එදා. එහෙම බැරිවීමක් වෙන්න පුළුවන්. ගුරුන්ටත් අකුරු ඉඳ හිට වරදී. ඉතින් ඒ ගැන සමාවන්න අපි බොහොම පරිස්සම් වෙමු. එහෙමවත් අකුරක් නොවරදින්න. ඊළඟට ලියනවා පුතේ මම මෙහෙම. ඉහත වාක්‍ය ලියලියා කටපාඩම් කළ යුතු නැත. මක්නිසාදයත් අප ඒක වචන වාක්‍ය වරද්දා නොලියන නිසාය. ඒක වචන වරදින්නේ නැහැ පුතේ. අපට වරදින්නේ බහුවචන වාක්‍ය පමණි. මා ඉහත ඉරි ගසා ඇති වාක්‍යවල ඉරි දෙකක් ගසා ඇත්තේ ඒක වචන නාමපදවලටයි. කිසිවෙක් ඒවා වරද්දා නොලියයි. ඊට හේතුව මා ඉරි දෙකක් ගසා ඇති පදවල එම රූපය හැර වෙනත් රූපයක් නැති නිසාය. එහෙත් බහුවචනය එසේ නොවේ. නිතරම ඒවාට රූප දෙකක් තිබේ. මිනිස්සු කියා එක රූපයකුත්, මිනිසුන් කියා තවත් රූපයකුත් තිබේ. එබැවින් ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට තැබිය යුතු රූපය කුමක්ද කියා ස්ථීරව දැනගත යුතුය. මොකටද? බහුවචනයට. මම ලියනවා මෙහෙම. මිනිස්සු පොත් කියවති. ඔහු පාඩම් කරති. සමහරු ඉගෙන ගනිති. ඇතැම්හු ගුණගරුක වෙති. තනි ඉරක් ගසා ඇත්තේ ක්‍රියාපදවලටයි. එසේ ප්‍රශ්න කළ විට ලැබුණු පිළිතුරට ඉරි දෙකක් ගසා තිබේ. හැබැයි පුතේ මගේ මුද්‍රණ ශිල්පියා ඉරි දෙක ගහලා නැහැ. ඉතින් පුතාල පෑනෙන් ගහගන්න මිනිස්සුන්ට ඉරි දෙකක්, ඔහු තව ඉරක් ගහන්න, සමහරුන්ට තව ඉරක් ගහන්න, ඇතැම්හු තව ඉරක් ගහන්න. තනි ඉරක් ගසා ඇත්තේ ක්‍රියාපදවලටයි. ඒ කියන්නේ කියවති, කරති, ගනිති, වෙති. එයින් ප්‍රශ්න කළ විට ලැබෙන පිළිතුර ඉරි දෙකක්. ඒ කියන්නේ මේ තමයි උක්ත රූප. එම රූපවලට මිනිසුන්, ඔවුන්, සමහරුන්, ඇතමුන් යන වචන ලියා නැත. පුළුවන් නම් පුතා එකට පෑනෙන් ඉරක් ගහගන්න. එම රූපවලට මිනිසුන්, ඔවුන්, සමහරුන්, ඇතමුන් යන වචන ලියා නැත. ඒවා ලිව්වනම් මේ වාක්‍ය වැරදි පුතා.
මොකද මේ රූපෙට එන්න ඕන අන් උන් අක අකු එකු දාන්නේ නැහැ. ඊළඟ පෙළ බලනකොට මේක පෙනෙයි. අප ඉගෙනගත යුතු පළමු පාඩම වන්නේ බහුවචන ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට ලැබෙන රූප අගට හූ ප්‍රත්‍ය තිබිය යුතු යන්නයි. පහත සඳහන් උදාහරණ බලන්න. දැන් ඊළඟ පිටුවේ තියෙනවා ඊට අදාළ නිදර්ශන. දෙවෙනි පිටුවේ පළවෙනි වගුව හු ඇතැම්හු උදේ පාඩම් කරති. මං හරියකුත් දාලා තියෙනවා. සමහරු ඇනුම් පද කියති. හරියකුත් තියෙනවා. ඕහු ආදරය කරති. ඇත්තු කුංචනාද කරති. යක්කු සොහොනේ සිටිති. රිලව් ගස්වල සිටිති. ගැහැණු පුවත්පත් බලති. වලස්සු වනයේ ගැවසෙති. සත්තු බියෙන් ජීවත් වෙති. බලල්ලු පුටුවේ නිදති. රීතිහු විවිධ වෙති. ඥාති මිත්‍රාදීහු පැමිණ සිටියහ. පඬිවරු දේශන පවත්වති. විද්වත්තු විවිධ පර්යේෂණ කරති. ඔක්කොම වාක්‍ය හරි පුතේ. තදින් කළු කරලා තියෙන එකේ පුතේ ඔක්කොම තියෙන හූ සද්ද. ඒ කියන්නේ ක්‍රියාපදයෙන් කරති කියලා ඇහුවම කරපු අය ඉන්න ඕන පුතේ හූ ප්‍රත්‍ය. අනිත් ප්‍රත්‍ය තමයි මං දේශනයේදී කලින් කරපු ඕ ප්‍රත්‍ය. දරුවෝ පොත් කියවති. නාගරිකයෝ වැඩ කරති. ගායකයෝ ගී ගයති. වාදකයෝ බෙරගසති. නලු නිලියෝ රගපාති. දේශපාලකයෝ කතා පවත්වති. නිවේදකයෝ පුරසාරන් දොඩති. අන්න ඒ ඕවලින් හෝ හූවලින් තමයි මේක දාන්න ඕන. ඇත්ත මුන් කියලා දැම්මොත් වරදින හැටි බලන්න පුතේ දෙවෙනි වගුව දිහා. ඒකේ ඔක්කොම වැරදි වාක්‍ය තියෙන. ඇතමුන් උදේ පාඩම් කරති වැරදි. සමහරුන් ඇනුම් පද කියති වැරදි. ඔවුන් ආදරය කරති වැරදි. මිනිසුන් වැඩෙහි යෙදෙති වැරදි. ඇතුම් කුංචනාද කරති වැරදි. යක්කුන් සොහොනේ සිටිති වැරදි. ගෑනුන් පුවත්පත් බලති වැරදි. වලස්සුන් වනයේ ගැවසෙති වැරදි. සත්තුන් බියෙන් ජීවත් වෙති වැරදි. රීතීන් විවිධ වෙති වැරදි. ඥාති මිත්‍රාදීන් පැමිණ සිටියහ වැරදි. පඬිවරුන් දේශන පවත්වති වැරදි. විද්වතුන් විවිධ පර්යේෂණ කරති වැරදි. දැන් මගේ පුතාලා මේක හරි ගියේ මේක වැරදුනේ ඇයි කියලා පුතාලගේ ඇස් දෙකෙන්ම බලන්න. මේකේ ඔක්කොම හූ තියෙන්න ඕන පුතේ වාක්‍ය හරියන්න නම්. දැන් භාෂාව දන්නේ නැති දූල පුතාලා මෙහෙම ලියනවා. ඒ කියන්නේ අල්නයන්න අගට දාලා ක්‍රියාපදෙන් අහපු අය තියන්නේ නැහැ. දැන් පුතාලට මං හිතනවා මේක උඩ එක බලලා යට එක බැලුවම තේරෙයි. ඉහත සඳහන් ලකුණ දමා ඇති සියලුම වාක්‍ය වැරදිය. ඉහත සඳහන් මේකේ ලකුණ කියන එකට දාගන්න පුතා වැරදි ලකුණ කියලා. ඉහත සඳහන් ඒක මේ මුද්‍රණයට අහු වෙලා නැහැ. ඉහත සඳහන් වැරදි ලකුණ දමා ඇති සියලු වාක්‍ය වැරදිය. ඒවා වැරදුනේ ඇයි? දැයි බැලීමට එක වගුව බලන්න. මේක බලන්න. බලා ඒ අනුව හරි වාක්‍යවල රූපත් වැරදි වාක්‍යවල රූපත් වෙනම නිරීක්ෂණය කරන්න.
තව වැරද්දක් මම දැක්ක මේකේ තියෙනවා බලා ඒ අණුව කියන වචනේ ඒ අණව කියලා තියෙනවා. ඒක නොයන්න හදාගන්න. දැන් පුතේ ඔන්න මම පුතාලත් එක්ක වාක්‍ය ටිකක් නිදොස් කරන්න යනවා. හිස් තැනක් තියෙනවා. උදෑසන ක්‍රීඩා පිටියට ගොස් ක්‍රීඩා කරති කියලා තියෙනවා. රූප දෙකක් වරහන් අස්සේ තියෙනවා. ඇතමුන් ඇතැම්හු. ඔන්න දන්නේ නැති එක්කෙනා ඇතමුන් කියලා මෙතෙන්ට දානවා. දන්න එක්කෙනා ඇතැම්හු කියලා දානවා. මේ වගුවේ තියෙනවනේ. තම වැඩ පසෙකලා අනුන්ගේ දේම හාරා අවුස්සති. රූප දෙකක් දාලා තියෙනවා. ඔවුන් ඕහු. මේකේ පුතේ හරි උත්තරේ ඕහු. ඔවුන් ලියන්නේ නැහැ. විභාගය සමත් වීම සඳහා දේවාලවලට යති. රූප දෙකයි සමහරුද සමහරුන්ද. අනිවාර්යෙන්ම පුතේ සමහරු තමයි හරි. පෙරහැරේ පමණක් නොව වනයේ වාසය කරති. රූප දෙකයි ඇතුන් ඇත්තු. හරි රූපය ඇත්තු. වනයේ සෞන්දර්ය මෙන්ම භීතියද ඇති කරති. වනයේ සෞන්දර්ය මෙන්ම භීතියද ඇති කරති. රූප දෙකයි වලසුන් වලස්සු. හරි රූපය වලස්සු. වාහනවල පැති කණ්ණාඩි ගලවති. රූප දෙකයි රිලවුන්ද රිලව්ද. අපි දන්නවා රිලවුන් කියලා ලියන්න බෑ රිලව්. තුරු අග අලංකාරව ලෙස වසා සිටිති. ගිරවුන්ද ගිරව්ද. හරි රූපේ ගිරව්. නිවස සුන්දර හා අලංකාර කරති. ගැහැණුද ගැහැණුන්ද. ගැහැණුන් වැරදි ගැහැණු තමයි හරි. නිතරම මිනිසුන්ට හිතවත් වෙති. බලල්ලුද බලලුන්ද. මං කිව්වනේ අල්නයන්ෙන් තියෙන ඒවා වාක්‍යයේ මුලට දාන්නේ නෑනේ බලල්ලු. පාළු ස්ථානවල ගැවසෙති. යකුන්ද යක්කුද. යකුන් වැරදි යක්කු. ඕ ශබ්දය. ඔන්න මම ඕ ශබ්දය ගත්තේ අද හූ සද්දෙට පස්සේ. වාක්‍යයක් ලියනකොට පුතේ රූප දෙක තමයි වැඩියෙන් බහුවචනෙදී යෙදෙන්නේ. එකක් හූ සද්දේ රූප, දෙක ඕ ශබ්දේ රූප. මේ බලන්න ඕ ශබ්දේ. අප වාක්‍ය ලියන විට ඒක වචන වාක්‍ය නොවරද්දන බව මීට පෙරත් සඳහන් කෙලෙමු. අප මෙතෙක් කතා කළේ බහුවචන හූ ප්‍රත්‍ය පිළිබඳවයි. හූ වචනයෙන් වෙනුවට යෙදෙන බහුවචන ශබ්දය අපට ඇහෙන ස්වරය ඕ ස්වරයේ නාදයයි. එතකොට බහුවචනෙට පුතේ පළවෙනි රූපය හූ. ඒක නිකන් මනසේ ඇඳගන්න පුතේ. ඇතැම්මු පොත් කියවති, සමහරු පාඩම් කරති, ගැහණු කවි ලියති. අන්න ඒ විදිහට හූ සද්දෙන් එනවා පාඩම් කරගන්න. යක්කු වනයේ සිටිති, ඇත්තු පෙරහැරේ යති, කොක්කු අහසේ ඉගිලෙති. අන්න එහෙම ඒක. දැන් ඕ සද්දේ. රජ්ජුරුවෝ හොඳින් පාලනය ගෙන යති. ඔන්න පුතේ යති කියන එකට මං ඉරක් ගහලා තියෙනවා. කවුද යති? දැන් මේකෙදි පුතේ මතක තියාගන්න මේ යති තමයි ක්‍රියාපදේ. ඔන්න මං අහනවා කවුද යති? එතකොට කවුද යති? රජ්ජුරුවෝ
හොඳින් පාලනය ගෙන යති. ගොවියෝ මේ දිනවල හොඳින් වගා කරති. ගොවියන් කියලා ලියන්න තහනම්. දැරියෝ තරගයට දිව යති. දැරියන් කියන්න තහනම්. වැසියෝ පාර හදන තෙක් බලා ඉඳිති. වැසියන් ලිව්වොත් වැරදි. රටවැසියෝ පාලනය වෙනස් කළහ. රටවැසියන් ලිව්වනම් වැරදි. පුරවැසියෝ අධිකරණය නීති දෙස බලා සිටිති. පුරවැසියෝ අධිකරණ නීති දෙස බලා සිටිති. කවුද සිටිති? පුරවැසියෝ. ළමෝ පිට්ටනියට වී ඔල්වරසන් දෙති. ළමුන් ලිව්වොත් වැරදි. ගායකයෝ පිට්ටනිවලට සමුදී සිටිති. මේ දවස්වල කොරෝනා හින්දා ගායකයන්ට පුතේ තමන්ගේ රස්සාව කරගන්න බෑ. ඒකෙන් හැදුව මම වාක්‍යයක්. නළු නිලියෝ රඟපෑම පසෙක තබා දේශපාලනය කරති. නළු නිලියන් කිව්වොත් වැරදි. ওই වාක්‍යත් පුතේ ඇත්ත වාක්‍යයක්. ඒ කියන්නේ නළු නිලියන්ට තියෙන්නේ පුතේ රඟපාන්න. දේශපාලනය කරන්න නළු නිලියන්ටත් බෑ උගතුන්ටත් බෑ. ඉතින් මේ දෙගොල්ලෝ අපි කරන්න ඕන පුතේ පොතපත කියවා දැනුම බෙදන එක. නුවණ ඕනම පාලකෙක් ආවොත් එයාට නුවණ විතරක් දෙන එක. තක්සලාවේ දිසාපාමොක් කවදාවත් පුතේ ආණ්ඩුවක් රාජ්‍ය පාලනය කළේ නැහැ. ඔහු කළේ ගුරු ශිෂ්‍යයන්ට ඉගැන්නුවා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ ගුරුතුමා ළඟට ආවා. කවදාවත් අපිට ආරංචි ආවේ නැහැ. මස්කෙලිය ආසනයේට තක්සලාවේ දිසාපාමොක් තේරිපත්තිය කියලා. දිසාපාමොක්ලා දේශපාලනය කළ යුතු නැහැ. ඒ හින්දා මම මේ වාක්‍ය හැදුවා. නළු නිලියෝ රඟපෑම පසෙක තබා දේශපාලනය කරති. වාදකයෝ තරඟයට බෙරනාද කලහ. වාදකයන් තිබ්බොත් වැරදි. නෑයෝ අපේ ගෙදරට අද එති. නෑයන් තිබ්බොත් වැරදි. වේයෝ දෙමහල් මාලිගා සාදති. මොකද ලෝකේ ඉස්සෙල්ලම තට්ටු ගෙවල් හැදුවේ පුතේ වේයෝ. වේයෝ තට්ටු දෙකේ ගෙවල් හැදුවම පුතේ ණයා ඇවිල්ලා එකේ කුලීය ගෙවන්න නැතුව පදිංචි වෙනවා. මේ ගැනත් කල්පනා කරන්න. වේයා පුතේ නෑයා ණයාගේ. නැත්තම් වේයාට පුළුවන් නේ පුතේ චූටි හිලක් තියලා මේ හුඹහා හදාගන්න. ණයා උගේ සයිස් එකට නෙමෙයි පුතේ කට තියන්නේ. ඒක තියන්නේ උඩින්. සබා දහම ණයාට පවරලා තියෙනවා. වේයට උඹ නයින්ට තට්ටු දෙකේ ගෙවල් හදලා දීපන් කියලා. ඒකයි දැන් මේ ওই වාක්‍ය. ගායකයෝ ඊ타ම දුක්බර ගී ගැයුවෝය. ගායක යන් තිබ්බනම් වැරදි. දේශීය ඉංජිනේරුවෝ මහා වැව් නිපයූහ. පුතේ ලංකාවේ තියෙන වැව් එකක්වත් හැදුවේ චීන ආධාර වලින් නෙවෙයි. ඒවා හැදුවේ ශ්‍රම දානයෙන්. චීන ආධාර වලින් පුතේ වැව් ටික හැදුවා නම් තාම අපි වාරික ගෙවන්න වෙනවා. අපි කලේ ශ්‍රම දානය. ඊළඟට කලාකරුවෝ විශිෂ්ට නිර්මාණ කෘති නිපදවති. කලාකරුවන් තිබ්බොත් වැරදි. නෑදෑයෝ පෙරහැර කාලයට නුවර ඇති. අසල්වැසියෝ අප බලන්නට ආහ. ඔන්න පුතේ මතක තියාගන්න. ක්‍රියාපදෙන් ඇහුවම එක්කෝ හූ යෙදෙන්න ඕන. එහෙම නැත්තම් ඕ යෙදෙන්න ඕන. දෙවෙනි වගුවේ ඉරි දෙකකින් සලකුණු කර ඇත්තේ ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට අපට ලැබුණු පිළිතුරේ නාමපදයේ අගට ඕ ස්වරාන්තව යෙදෙන බහුවචන නාම පදයි. පළවෙනි වගුවේ දානවා ළමෝ. මෙහා පැත්තේ මිත්‍රයෝ. මේ පැත්තේ ගැමියෝ
එහා වගුවේ පොලිස් බටයෝ. මෙහා පැත්තේ දූ දරුවෝ, එහා පැත්තේ අහිංසකයෝ. මෙහා පැත්තේ මදුරුවෝ, එහා පැත්තේ මැති ඇමතියෝ. මේ පැත්තේ හාමුදුරුවෝ, එහා පැත්තේ වැද්දෝ බල්ලෝ. ඒ කියන්නේ උක්ත රූප යෙදෙන්නේ ඕසත් දෙනුයි හූසත් දෙනුයි තමයි වැඩියේ. මෙන්න මේ වගුවට මම තව එකතු කළා කම්කරුවෝ, සක්‍ර දේවේන්ද්‍රයෝ, මීමැස්සෝ, ප්‍රේතයෝ, සදැහැතියෝ, කලාමැදිරියෝ, බූරුවෝ, නාගයෝ, මාවවුලෝ, ගවයෝ, ප්‍රේමවන්තයෝ, ආත්මාර්ථකාමියෝ, නළුවෝ, රදලයෝ, සදැහැත්තියෝ, නිලියෝ, කුලීනයෝ, මේඝලතාවෝ, වෘක්ෂයෝ, උපාසකයෝ, දැවැන්තයෝ, තුරුලතාවෝ, සහෝදරයෝ, වනිතාවෝ, වලාවෝ, ගංගාවෝ, මගපෙන්වන්නෝ, ආරක්ෂක බටයෝ, දේශපාලකයෝ, ගස්කපන්නෝ, වනිතාවෝ. මේක කියලම හුරු කරගන්න. ඊට පස්සේ වාක්‍ය හදන්න බස් එකේ යනකොට. හිත හිතා හදන්න. ගායකයෝ ගී ගයති. වාදකයෝ බෙර වයති. නළු නිලියෝ දේශපාලනය කරති. කවියෝ පොත් කියවති. ළමෝ සෙල්ලම් කරති. එතකොට ඉබේම හුරුව එනවා පුතේ ළමුන් කියලා නොලියා ගායකයෝ, වැද්දෝ, හාමුදුරුවෝ, මදුරුවෝ, පෙරේතයෝ, බූරුවෝ කියලා යක්ෂයෝ ඒ හුරුව ඇති කරගන්න. හතරවෙනි වගුව. ඔන්න මං හරි ලකුණු දාපු වාක්‍ය ටිකක් දෙනවා. වැරදි ලකුණු දාපු වාක්‍යකුත් දෙනවා. දැන් බලමු හරි වැරදි ලකුණු දෙක දාපු වාක්‍ය දෙස. පළවෙනි එක හරි. දේශපාලකයෝ විල්පත්තුව වනසති. ඔන්න මේකේ වැරදි එක. දේශපාලකයන් විල්පත්තුව වනසති. දැන් පුතාලම බලන්න පළවෙනි එක හරි ගියේ ඇයි? දෙවෙනි වාක්‍ය වැරදුනේ ඇයි? පළවෙනි එක හරි ගියේ ඒකේ ඕසද්ද තිබ්බ හින්දා. දෙක වැරදුනේ ඒකේ අන් කියලා තිබ්බ හින්දා. රටවැසියෝ වැදගත් වෙති. කවුද වෙති? රටවැසියෝ. මෙන්න වැරදි එක. රටවැසියන් වැදගත් වෙති. ඒක වැරදි. කලාකරුවෝ අහිංසකයෝ වෙති. ඒක හරි. මෙන්න වැරදි එක. කලාකරුවන් අහිංසකයන් වෙති. ඒක වැරදි. දූ දරුවෝ අහිංසක වෙති. ඒක හරි. මෙන්න වරද. දූ දරුවන් අහිංසක වෙති. ගැමියෝ ඡන්ද බලයට ගරු කරති. ඒක හරි. මෙන්න වැරදි එක. ගැමියන් ඡන්ද බලයට එකඟ වෙති. මේ වගුව පුතේ විනාඩි 5ක් බලාගත්තා නම් ඒ වෙලාවේ මොලෙත් ටිකක් වැඩ කළා නම් පුතාලට බහුවචන ලියන එක ආයි අමාරු වෙන්නේ නැහැ. වාක්‍යයන් නිවැරදිව ලිවීමට ඒක වචන පද සහිත වාක්‍ය අනවශ්‍ය බව මම මුලින්ම කිව්වෙමි. එහෙත් පහත දැක්වෙන නාමපද ඒක වචන වුවත් ඒවා වාක්‍ය පරිසරයේ යොදන හැටි පිළිබඳව දැනගත යුතුය. ඔන්න පුතේ තුන්වෙනි කතන්දරේ. අපේ පිටුවේ 6 වෙනි පිටුවේ එක් අක් කියලා දෙකක් දාලා තියෙනවා. මිනිසෙක්, බල්ලෙක්, වලහෙක්, මදුරුවෙක්, වඳුරෙක්, බූරුවෙක්, පිස්සෙක්, නළුවෙක්, ගැහණියක්, දැරියක්, බිරිඳක්, නිලියක්, කුමාරියක්, බිසවක්, වැඳිරියක්, කාන්තාවක් විදියට අක් එක් දෙක තියෙනවා. වම් පැත්තේ තියෙන එක් මිනිසෙක්, එහා පැත්තේ තියෙන ගෑණියක්. මේ පැත්තේ බල්ලෙක් ඉන්නවා, එහා පැත්තේ දැරියක් ඉන්නවා. මේ පැත්තේ වලහෙක් ඉන්නවා, එහා පැත්තේ බිරිඳක් ඉන්නවා. මේ පැත්තේ මදුරුවෝ ඉන්නවා, එහා පැත්තේ නිලියන් ඉන්නවා.
එතකොට පුතේ මේ වගුව දිහා බලන්න. මේකේ තියෙනවා පුතේ හරි එකයි වැරදි එකයි. මිනිහෙක් පොතක් කියවයි හරි. මිනිසෙකු පොතක් කියවයි වැරදි. දැන් මගේ දූල පුතාලම හැමීම් බලන්න පළවෙනි එක හරි ගියේ ඇයි? මිනිසෙක් කියලා තිබ්බ හින්දා. දෙක වැරදුනේ ඇයි? මිනිසෙකු තියෙන හින්දා. ඒ කියන්නේ ක්‍රියාපදෙන් ප්‍රශ්න කළාම ලැබෙන පිළිතුර එක් වෙන්න ඕන. අකු වෙන්න බෑ. ඊළඟ එක බලන්න. බල්ලෙක් පාරේ යයි. ඒක හරි. මෙන්න වැරදි එක. බල්ලෙකු පාරේ යයි. ඒක වැරදි මොකද? බල්ලෙකු කියලා තියෙන හින්දා. වලහෙක් වනයේ සිටි. ඒක හරි. වලහෙකු වනයේ සිටි. ඒක වැරදි. මදුරුවෙක් පියාඹා ආවේය. මදුරුවෙකු පියාඹා ආවේය. වඳුරෙක් අත්තෙන් අත්තට පැන්නෝය. වඳුරෙක් අත්තෙන් අත්තට පැන්නේය. ඒක හරි. වඳුරෙකු අත්තෙන් අත්තට පැන්නෝය. පැන්නේය. ඒක වැරදි. බූරුවෙක් අනුන්ගේ බර අදී. ඒක හරි. මෙන්න වැරදි එක. බූරුවෙකු අනුන්ගේ බර අදී. පිස්සෙක් තනිවම කතා කරයි. ඒක හරි. නළුවෙක් රඟපායි. ඒකත් හරි. නළුවෙකු රඟපායි. ඒක වැරදි. මම මේ එක ළඟ පුතේ හරි එකයි වැරදි එකයි දදා ආවේ ඔබම තර්ක කරන්න. එකක් හරි ගියේ ඇයි? ඊළඟ එක වැරදුනේ ඇයි? මා හරි ලකුණ යොදා ඇති වාක්‍ය දෙස බලන්න. වැරදි ලකුණ යෙදූ වාක්‍ය දෙසත් බලන්න. ඒ දෙකේ වෙනස හඳුනාගෙන හරි ලකුණ දමා ඇති විදියට වාක්‍ය ලියන්න පුරුදු වෙන්න. ඔන්න ඔයගොල්ලන්ගේ අභ්‍යාසය. පහත සඳහන් වචන යෙදූ වාක්‍ය ලියන්න. විශිෂ්ට, සූක්ෂම, කේන්ද්‍රස්ථානය, විවිධාංගීකරණය, විමර්ශනය. මේ වචන ටික මම ගත්තේ පුතේ පුතාලගේ සිංහල පොතේ මේ වචන ටික තිබ්බා. මං ඒ ටික දැම්මා. ඔන්න මං ඒකෙන් වාක්‍ය හදනවා පුතාලට පේන්න. සීගිරියේ ඇඳ ඇති චිත්‍ර විශිෂ්ට නිර්මාණ බව විද්වත්හු පිළිගනිති. ක්‍රියාපදයේ පුතේ පිළිගනිති. දැන් පුතාලා අහන්න කවුද පිළිගනිති? ළඟම තියෙනවා පිළිගනිති. විද්වත්හු. වාක්‍ය හරි හු තියෙන හින්දා. දෙක. විද්‍යාඥයෝ සූක්ෂම නිර්මාණ සොයමින් සිටිති. කවුද සිටිති? විද්‍යාඥයෝ. ඔන්න සූක්ෂම වචනෙත් මැද්දේ තියෙනවා. පේරාදෙණි සරසවිය ලංකාවේ කලා නිර්මාණ බිහි කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය. ඒකේ නාමපද නැහැ, බහුවචන, ඒක වචනත් නැහැ. රටක ජනගහනය විවිධාංගීකරණය වනවා යනු විවිධ හැකියා ඇති අයගේ ජනගහනය සකස් වීමයි. නැත්තම් විවිධ වීමයි. ඒකේ නාමපද බහුවචනත් නැහැ, ඒක වචනත් නැහැ. ඒක අර විවිධාංගීකරණය කියන වචනයට දුන්න නිදර්ශනය. බුදුදහමේ ලංකාවේ කරන ලද බලපෑම් පිළිබඳ කරුණු විමර්ශනය කිරීම කාගේත් යුතුයකමක්. ඉර ගැහුවේ විමර්ශනයට. අපි වාක්‍ය ලිවීමේදී ඔන්න මං ආයි ලියනවා ඕ හෝ අක් එක් ප්‍රත්‍ය අගට වනසේ වාක්‍ය ලිවිය යුතුයයි පැවසීමේ. සිංහල 10 පෙළ පොතේ පළමු පාඩමේ ඒ සඳහා ඇති නිදසුන් ඔබම සොයා බලන්න. පහත මා ලියන වාක්‍ය
අතීතයේ කතාවක් පාඩමේ ඇති හැටි බලන්න. අතීතයේ කතාවක් කියන පාඩමේ වාක්‍ය ටිකක් පුතාලට මම පේන්න දැම්මා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග සපිරිවරින් පැමිණි උගත්තු පරිපාලකයෝ ව්‍යාපාර ප්‍රධානියෝ වෙළෙන්දෝ කලාකරුවෝ සහ තාක්ෂණික ශිල්පීහු අප රට සංවර්ධනය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහ. ඉරි ගහලා තියෙන්නේ පුතේ ක්‍රියාපදයට පේන නාමපද. උගත්තු පරිපාලකයෝ ව්‍යාපාර ප්‍රධානියෝ වෙළෙන්දෝ කලාකරුවෝ ශිල්පීහු. මේක ඉගැන්වුවේ නැත්තම් පුතාලා අතින් ශිල්පීන් ව්‍යාපාරිකයන් ඇතමුන් ඔවුන් කියලා ලියනවා. එහෙම ලියන්න බෑ. ඒ සෑම අයෙක්ම එක කරුණක් පිළිබඳව ඒකමතික තීරණයට එළඹ සිටියහ. ඒකත් පුතේ අර උඩ අතීතෙන් කතාවක් එකේ වාක්‍යයක්. පෙළ පොත පළවෙනි පිටුව 4 අතීතේ කතාවක්. මිහිඳු මාහිමි ආදාහනය ක්‍රිස්තුපූර්ව 199 අනුරාපුර එදින ලංකාවේ පාලනය කළ උත්තිය රජු කළ කතාව මෙය උපකල්පිත කතාවකි. ඒ තියෙන්නේ අර අතීතයෙන් කතාවක් කියන එකේ වාක්‍ය දෙකක් තමයි දාලා තිබ්බේ. සැලසුම් කළ ඉදිකිරීම, බෝධින් වහන්සේ සඳහා වෙන් කිරීම, මහා ථූපය සඳහා වෙන් කිරීම, මෙහෙණි ආශ්‍රමය, දානශාලා. ඒ ටික දැම්මේ අතීතයෙන් කතාවක් එකේ උත්තරවය. මිස්සක පව්ව ආරාම කඳුකරෙල් ලෙස නම් කිරීම. එම ගල්ගුහා වස්සාන කාලය සඳහා ස්ථීරව තෝරා ගැනීම. සංඝමිත්තා තෙරණිය ලවා ශ්‍රී මහා බෝධීන් වැඩම කරවීම. මහින්ද හිමි සහ පැමිණි උගත්තු. එතකොට ඒ ටික දැම්මේ මම අතීතයෙන් කතාවක් කියන එකෙන් ගත්තු නිදර්ශන ටික. ඔන්න මම පළවෙනි පොත කළා. දැන් මං ඊළඟ පොතේදී තව වෙනසක් කරනවා. අක්ෂර මාලාවයි අනිත් පැත්තෙන් ව්‍යංජන අක්ෂර මාලාවයි ඔබට අඳුන්වා දෙන්න. ස්වර කියන්නේ මොනවද? ව්‍යංජන කියන්නේ මොනවද? දැන් පාඩම ඉවර කරන්න කලින් මේක නැවත මං උගන්වනවා ඊළඟ සතියේ. මම පුතාලට කියනවා ස්වර 18ක් තියෙනවා. 18ම ස්වර. ව්‍යංජන තියෙනවා පුතේ 42ක්. ඒ ව්‍යංජන ඛණ්ඩ බෑ පුතේ බත් නැත්තම්. මං එදත් කිව්වා ස්වර කියන්නේ පුතේ පිරිමි ඉන්නේ 18යි, ගෑනු ඉන්නවා පුතේ 42ක්. එතකොට පිරිමි 17 කොහොම බේරෙන්න ඕනද කියලා හිතන්නකෝ පුතේ. මොකද එක මිනිහට ගෑනු 2මාර ගානේ වගේ. හිතේ තියාගන්න. ඒත් ගැහණිය කරුණාවන්තයි පුතේ. දැන් මේ බලන්නකෝ. මේ අපි අන්තිමට ගත්ත වාක්‍යයේ තිබුණු දේ ස්වර 18යි ව්‍යංජන 42යි. එහෙනම් මේ ස්වර 18ත් ව්‍යංජන 42ත් ආශ්‍රයෙන් ඊළඟ මාසේ නිබන්ධනයේදී මම ඔය අක්ෂර මාලාවේ ස්වර ගැනත් ව්‍යංජන ගැනත් ඒවා වර්ගීකරණය පිළිබඳවත් සවිස්තරාත්මකව කතා කරමු. එමනම් හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ගුරුවරුන්, දෙමව්පියන් මේ වැඩසටහන බලලා ඔබත් ඉගෙන ගනිමින් ඔබේ දරුවන්ට මේක කියලා දෙන්න. මොකද ඒක බොහෝ ප්‍රයෝජනවත් වෙයි.
මොකද මේ ඔන්ලයින් ක්‍රමය එක වැරද්දක් තමයි අපිට ශනිකව ළමයාගේ මතය ගන්න වෙලා යන එක. හොඳයි. එහෙනම් අපි නැවත ලබන සතියේ හම්බ වෙමු. අක්ෂර මාලාවයි ව්‍යංජන වර්ගීකරණයයි ගැන කතා කරමින්. ආයිබෝවන්.